එසේ ව්ලොග් අපි විශ්වාස කරන්නේ නැහැ මංගල සමරවීර දේශපාලනයෙන් සමුගත්තා කියන කතාව. ඔබ ඉතා දීර්ඝ කාලයක් ලාංකීය දේශපාලනයේ සක්‍රියව ඉන්නවා අදටත් මේ මොහොතේදී. නමුත් අපි දන්නවා තරමක් ප්‍රශ්නේ දිගයි. අපි දන්නවා අපිට අනුව අපේ අත්දැකීමින් අපි අවබෝධ කරගෙන තිබෙනවා සාමාන්‍යයෙන් දේශපාලනයට එන අපේක්ෂකයෝ මුල් අවස්ථාවේදී මේකට ඇතුල් වෙනකොටම යම්කිසි අවංකභාවයක් ඔවුන්ගේ තිබෙනවා නැත්තේ නෑ. උන්ට වැඩක් කරන්න අවශ්‍යතාවයක් ඔවුන්ට තිබෙනවා. එක්කෝ සෞඛ්‍ය හදන්න, පොදු ප්‍රවාහනය නගා සිටුවන්න විවිධ ආකාරයේ අවංක අපේක්ෂා තිබෙනවා ඔවුන්ට. නැත්තේ නෑ. නමුත් ඔවුන් මහජන නියෝජිතයෙක් බවට පත් වුණාට පස්සේ ඔහුට සිද්ධ වෙනවා ඉතා සීමිත ව්‍යාපාරික කල්ලියකට වගවෙන්න ඔහුට සිද්ධ වෙනවා. අතකොළුවක් බවට පත් වෙන්න. අපි දන්නවා මේ මොහොත වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඉතා සීමිත කල්ලියකගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට සිදු වෙලා තිබෙනවා පොදු මහා ගුණාකාරය අමතක කරලා. මංගල ඔබ ඉතා දීර්ඝ කාලයක් දේශපාලනයේ හිටියා. අදටත් ඉන්නවා පාර්ලිමේන්තුවේ ඔබ ඉතා දීර්ඝ කාලයක් හිටියා. නමුත් ඔබ අසමත් වුණා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒ අර්ථයෙන් අපිට හිතෙනවා මංගල තවමත් අවංක නැහැ කියලා. අපිට පිළිතුරක් අවශ්‍යයි. ඔව් දර්ශන ඉතාමත්ම වැදගත් බැරෑරුම් සංකීර්ණ ප්‍රශ්නයක් ගැන ඔබතුමා කතා කරන්නේ. නමුත් ඒකට පිළිතුරු දීමට ප්‍රථම මම කියන්න කැමතියි මම පැහැදිලිවම පසුගිය අවුරුද්දේ මහමැතිවරණයට ඉස්සෙල්ලා කියා සිටියේ මම පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා. කිසිම විටක මම දේශපාලනයෙන් විශ්‍රාම යනවායි කිව්වේ නැත්තේ. මම දන්නවා මම ඇත්ත වශයෙන්ම අවුරුදු 31ක් විතර පාර්ලිමේන්තුවේ නුත් ඉඳලා ඊට පස්සේ පොඩි කාලේ මගේ පියාගේ දේශපාලනයේ බලන් හිටපු කෙනෙක් හැටියට මම කවදාවත් දේශපාලන සත්වයකට දේශපාලනයෙන් ඉවත් වෙන්න අමාරුයි. ඒක තමයි අපි කිව්වේ ඔබ දේශපාලනයෙන් ඉවත් වෙලා නැහැ කියලා. පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වීම ගැන නම් මම දැන් දර්ශන කිව්වා වගේ අද මම නම් දැන් බලන්නෙත් නෑ ගොඩක් දේවල් ඔය පාර්ලිමේන්තුවේ වෙන දේවල්. නමුත් ඒව ඇහුවමත් මම එදාටත් වඩා අද සතුටු වෙනවා මේ වර්තමාන පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන. මොකද ඔබතුමා අන්තිමට බොහොම වැදගත් තැනකට ආවේ මැතිවරණ ක්‍රියාවලිය වෙනස් නොකිරීම ගැන. විශේෂයෙන්ම මම පාර්ලිමේන්තුවට ආවේ අලුත් මැතිවරණ ක්‍රියාවලිය තුල 1989 තමයි ප්‍රථම වතාවට මේ රටේ මේ මනාප දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වුණේ. මේ අලුත් මැතිවරණ ක්‍රමයෙන් ඇති කරපු විශාලතම විනාශය තමයි සාමාන්‍ය මුදලක් තියෙන තමන්ගේ කොට්ටාසේ එහෙම නැත්නම් ආසනයේ ජනප්‍රියතාවයක් තියෙන දේශපාලඥයෙකුට පාර්ලිමේන්තුවට ඒමට තිබුණ ඉඩකඩ සීමා කරා. මොකද උදාහරණයක් හැටියට ගත්තොත් 1989 වෙනකම්ම මාතර මගේ දිස්ත්‍රික්කය ගැන කතා කරන නිසා මාතර දිස්ත්‍රික්කය ගත්තොත් ආසන 7ක් තියෙන දිස්ත්‍රික්කයක්. මාතර ආසනයේ මම නියෝජනය කරපු ආසනය ඒ වශයෙන්ම ඡන්ද 81000ක් විතර තියෙන ආසනයක් 89 ඊටත් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් 89 වෙනකොට ඒත් ඉස්සෙල්ලා ආපු മന്ത്രിවරුන්ට තිබුණේ ඒ ආසනේ දිනා ගන්න. මොකද ඒ ආසනේ මට මතකයි අපේ පියාගේ කාලේ බී.වයි තුදාවේ මැතිතුමන්ලගේ කාලේ එස්.කේ පියදාස මැතිතුමන්ලගේ කාලේ ඒගොල්ලන් ඇත්තටම අපේක්ෂකයා පවා ගෙන් ගෙට ගියා. ඒ වගේම තමන්ගේ අපේක්ෂක පක්ෂය තුලම තරඟයක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම පෝස්ටර් බොහොම කීපයක් ගහගත්තොත් ඒ ඇති අංක ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක නිසා ජනප්‍රියතාවය තුලම මිනිස්සු එක්ක සිටීම තුලීම දිනන්න පුළුවන්කමක් ලැබුණා. ඒක නිසා තමයි දහනායකලා තෙන්නකෝන්ලා වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට ආවේ. මහත් සල්ලිකාරයෝ නෙමෙයි. ඒ ආසනයේ ජනප්‍රියතාවයෙන්. නමුත් එකපාරට මේක ආසනය දිස්ත්‍රික්කය බවට පත් වුණා. දිස්ත්‍රික්කය බවට පත් වෙලා එක ආසනයකින් ඡන්ද ගන්න ඕන එක්කෙනා ආසන 7කින් ඡන්ද වලට පොර ගන්න සිද්ධ වුණා.
ඒ ඡන්දවලට පොරකන ගමම්ම මනාපෙටත් ෆයිට් කරන්න සිද්ධ වුණා. එතකොට පුදුම පෝස්ටර් ප්‍රමාණය මොකද කිසිම කෙනෙකුට මුළු දිස්ත්‍රික්කයෙන් මම හිතන්නේ මාතර දිස්ත්‍රික්කයේ 4 ලක්ෂ ගාණක් විතර ඔක්කොම ගත්තොත් ඉන්නවා. 4 ලක්ෂයක් හම්බ වෙන්න යන්නත් බෑ. ඊට පස්සේ මොකද කරන්නේ විවිධ සංස්කෘතික හේතු මත ඇත්ත වශයෙන්ම මැරීගෙන යන නැති වීගෙන යන කුලවාදය මේ රටේ අයිමත් ඔළුව ඉස්සුවේ මේ මනාප ක්‍රමය තුල. මොකද ඊට පස්සේ තමන්ගේ විවිධ සම්බන්ධකම් කුලේ සම්බන්ධකම් වෙන්න පුළුවන් මිත්‍රත්වය වෙන්න පුළුවන් පාසල් සම්බන්ධතාව වෙන්න පුළුවන් අන්න ඒ තැන් හොයාගෙන දැන් ඔක්කොම ඉන්න අපේක්ෂකයෝ දුවන්න පටන් ගත්තා. වාහන එක ආසනයකට එක වාහනයේ දාලා කරගන්න පුළුවන් නම් මැතිවරණයකදී වාහන 7 8 9 මම දන්නවා මේ මට ආරංචි මේ මැතිවරණයේදී වාහන 200 ගාන පාවිච්චි කරපු අපේක්ෂකයෝ හිටියා. මේ මාතර වගේ පොඩි ආසනවල. ඊට පස්සේ දිස්ත්‍රික්කයේ පුරාම පෝස්ටර් තරගයක් තියෙනවා. ඒ මනාපෙට. තරගෙ තියෙන විශේෂයෙන්ම වැඩිපුරම තමන්ගේ පක්ෂයයි තුලත්. ඉතින් මෙන්න මේ විදිහට විශාල ධනස්කන්ධයක් අවශ්‍ය වෙනවා. මේක කාටවත් සල්ලි තියෙන සාමාන්‍ය දල වශයෙන් කොපමණ මුදලක් වැය කළ යුතු වෙනවද? ඒක තමන් මේකට බහින ආකාරයට අපි දන්නවා සමහර වෙලාවට මම දන්නවා මිලියන 200 300 මාතර දිස්ත්‍රික්කයේ වේදම් කරපු අය ගැන අපේක්ෂකයෝ ඉන්නවා. අපේක්ෂකයෝ අහලා තියෙනවා. ඒ වගේම මිලියනයකට අඩුවෙන් වේදම් කරන අය ඉන්නවා. නමුත් එතකොට ඒ අයට ඇත්ත වශයෙන්ම මේ තරඟෙදී ඉස්සරහට එන්න අමාරුයි. අවසානයේදී මේක සල්ලි පිළිබඳ තරඟයක් අනිත් පැත්තෙන්. මේකෙන් තමයි මොකද ඇත්තෙන්ම දේශපාලඥයන් හැටියට අපිට සල්ලි අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නටත් එක්කම පිළිතුරක් දීගෙන අපි යමු. දැන් අපේක්ෂකයෙක් වේදම් කරන මුදල අති විශාලයි. අති විශාල ධනස්කන්ධයක් වුන් වේදම් කරනවා පාර්ලිමේන්තු මහා මැතිවරණයකදී. හැබැයි රටේ ඡන්දදායකයා රටේ පුරවැසියෝ දන්නේ නැහැ කොපමණ මුදලක් එකතු වුණාද? ඒ මුදල් කොහෙන්ද ආවේ? ඒ මුදල් දුන්නේ කවුද? මොන පාර්ශවද දුන්නේ? මොන ව්‍යාපාර කරන අයද මේ මුදල් ආයෝජනය කරලා තියෙන්නේ? හරියටම හරි. ඒතකොට ජනතාවට අයිතියක් නැද්ද දැනගන්න මේ අපේක්ෂකයා කොපමණ මුදලක් එකතු කරාද? කොපමණ මුදලක් වියදම් කරාද? අනිවාර්යයෙන්ම ඒ අයිතිය තියෙනවා. ඒක දැනගත යුතුයි. බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒක මැතිවරණ නීති රීති වලටම ඇතුළත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල කවුරු හරි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් එකක් දුන්නත් ඒක එහෙ මැතිවරණ කොමිසමට අවසානයේදී ඒක වාර්තා වෙන්න ඕනේ. ඉන්දියාව විතරක් මේ ඇමරිකාව විතරක් නෙමෙයි ඉන්දියාව ගන්න. ඉන්දියාවේ මැතිවරණය සඳහා නීති රීති විශේෂයෙන්ම මුදල් ලබා ගැනීම සහ එකතු කර ගැනීමේ නීති රීති ගොඩාක් තියෙනවා. නමුත් ලංකාවේ විතරයි දර්ශන මේ මැතිවරණ වලට එහෙම එකම නීතියක්වත් හඳුන්වා දෙන්නට එදා කවුරුවත් උත්සාහ කරේ නෑ. නමුත් මම දන්නවා මේ 2015 දී මම එදා 2007 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ආවයින් පස්සේ පාර්ශවය ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒක පක්ෂයක් හැටියට නෙමෙයි ඒක කණ්ඩායමක් හැටියට මම මගේ මතවාදය සහ මම සිහිනයේ අභියෝගය කියලා පොඩි ප්‍රතිපත්ති පොත්පිංචක් නිකුත් කරපු එකේ ප්‍රධාන මාතෘකාවක් වුණේ ඔය කැම්පේන් ෆයිනෑන්සිං වලට නීති රීති ගෙනීම. ඊට පස්සේ මම දන්නවා 2015 දී හැබැයි ඔබට ඒ ක්‍රමේ වෙනස් කරන්න බැරි වුණා නේද? මට ආණ්ඩුවක් තිබිලා නැහැ. මම මෙතනට එන්නේ. ඒක වෙනස් කරන්න මුළු ආණ්ඩුවේම සහයෝගය ඕනේ. මම දන්නවා මේ වතාවෙත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා මේ 2015 ආණ්ඩුවේදී අත් වශයෙන්ම ඕ ගැන මමත් එක්කත් අපිත් එක්කත් සෑහෙන දීර්ඝ වශයෙන් කතා කරා. එතුමාටත් විශාල උමනාවක් තිබුණා මේකට අලුත් නීති රීති ගේන්න මේ කැම්පේන් ෆයිනෑන්සිං වලට. එතුමා මගේ යෝජනාවක් තිබුණේ ඇත්ත වශයෙන්ම සමහර රටවල
මැතිවරණයකදී කාටවත් සල්ලි එකතු කරන්න බෑ. ආණ්ඩුවෙන් ලියාපදිංචි පක්ෂවලට ඒ මැතිවරණය සඳහා මුදල් වෙන් කරනවා. ලියාපදිංචි ඒ වගේම එක්තරා සමාජික සංඛ්‍යාවක් එක් සමාජික සංඛ්‍යාවක් ඉන්න පක්ෂවලට මේක වෙන් කරන්න කිරීම ගැන කතා කරා. මම මෙතනදී ඇත්ත අන්තිමට අද වෙනකනුත් කළා නෑ. නමුත් මේක කරනකම් අපි පාර්ලිමේන්තුව යන අය විවිධ ජාවාරම්කාරයන්ගේ අතකොළු බවට පත්වීම මම මේ කතා කරන්නේ එක පැත්තක් ගැන නෙමෙයි හැම පැත්තෙම පොදුවේ ඒක නවත්වන්නට බෑ. මංගල මේ දවස්වල බොහොම නිදහස් චින්තකයෙක් හැටියට කතා බහ කරනවා අපිට ඇහෙනවා. පේන්න තියෙනවා. ඔබ ශීලාචාර දේශපාලනයක් ගැන කතා කරනවා. ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ගැන කතා කරනවා. ගෝත්‍රික පසුගාමී වටපිටාවේ මිදුණු අලුත් ලෝකයක් සම්බන්ධයෙන් ඔබ කතා කරනවා. අදහස් දක්වනවා. දැන් ශිෂ්ටද අශිෂ්ටද කියන එක පුද්ගලානුබද්ධයි. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මංගලට අනුව මංගලගේ දේශපාලනයේ ශිෂ්ට සම්පන්නද? 100% නොවුනත් ඔව්. මම ඇත්ත වශයෙන්ම ශිෂ්ට සම්පන්න දේශපාලනයක් බලාපොරොත්තුවෙන් මම 1989 පාර්ලිමේන්තුවට ආවේ. වරින් වර මම තාමත් දුක් වෙන සුළු සිද්ධීන් කීපයක් එක සිද්ධියක් මතක් කරමු. එහෙම එකක් කියලා මට ඔළුවට එන්නේ නැහැ. නමුත් මතක් කර දෙන්නද ඔබට එක සිද්ධියක්? කියන්න අහන්න හරි. මිස්ටර් බීන් කියලා රනිල් වික්‍රමසිංහට මුළු රට පුරාම කැම්පේන් කරේ ඔබ. ඒක ශීලාචාරද? ශිෂ්ට සම්පන්නද? නෑ ඒක නම් ඒකත් ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ කියන්නේ ඊටාත්ම ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් කියලා අදත් එතුමාට කවුරුවත් නැති මේ මොහොතේදීත් මම පිළිගන්නවා. එතුමාගේ වයස නෙමේ එතුමාගේ තියෙන අත්දැකීම් සහ එතුමාගේ තියෙන දැනුම් සම්භාරය වයස කෙසේ වෙතත් අද මේ රටට අවශ්‍යයි කියලත් මම පිළිගන්නවා. නමුත් අනිත් පැත්තෙන් ඒ දේශපාලනය මම නම් කියන්නේ ඒක අශිෂ්ටම නෙමේ. ඒක පොඩි ඇත්තෙන්ම දේශපාලනය ඒක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ අපි පොඩි විහිළු කරනවා. අපේ එදා ඔබ කළ විහිළුවද්දේ අපිට හිටපු ප්‍රබලම ප්‍රතිවාදියා හැටියට ඒක ඇත්ත වශයෙන්ම විහිළුවක්. දැන් මම දැකලා තියෙනවා ඊට වඩා බරපතල විහිළු ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් බැහැපු ඇමරිකා එක්සත් ජනපදයේ එංගලන්තේ වගේ රටවල් වලත් වෙනවා. ඒක නෙමෙයි මම නම් කියන්නේ කුහකම මේ එහෙම නැත්තම් අශිෂ්ටභාවය කියලා කියන්නේ. තමන්ගේ දේශපාලනයට ඇවිල්ලා තමන්ගේ බලය තව කෙනෙක් පාගා දමන්නට තව කෙනෙක් අයථා ලෙස යොදවා ගැනීමයි මම නම් දකින්නේ අශිෂ්ට ලෙස පාවිච්චි කිරීමයි කියලා. එතෙන්දි එකක් ඒක මම ඍජුව සම්බන්ධ නොවුනත් මමත් ඒකට දායක වුණා. මොකද ඇත්තටම මට හිතෙනවා 2001 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්දයකින් දිනලා අගමැති වෙලා ආණ්ඩුවක් පිහිටපු වෙලාවේ අපි එතුමාගේ අමාත්‍යාංශ 4ක් පවරගෙන යලි වතාවක් ඡන්දයට යෑමට පාර කැපීම එක්තරා මණ්ඩමකින් මගේ හෘද සාක්ෂියේ තියෙන පොඩි කැලලක්. ඒක මට හිතෙනවා. ඒකෙන් තමයි මම හිතන්නේ මේ රටේ ඉතිහාසයත් එක්තරා යන මාර්ගයත් වෙනස් වුණේ. නමුත් අනිත් පැත්තෙන් මම කියන්න කැමතියි මම අවුරුදු 31න් අවුරුදු 15ක් විතර ඇමතිවරයෙක් වශයෙන් හිටියා. මම කවදාවත් ඇමතිවරයෙක් හැටියට අයුතු ලෙස බලය පාවිච්චි කරලා රජයේ සේවකයෙක්ව මගේ යටට හිටපු අය මේව කළා නෑ. අයගෙන් පලි අරගෙන නෑ. ආණ්ඩු බලය වෙනස් වුණයි කියලා මම පලි අරගෙන නෑ. ඒක එහෙම නැත්තම් ආණ්ඩු බලය වෙනස් වුණාම බලයට ආවම මම SSP ගේ පුටුවේ වාඩි වෙලා වෙන කාටවත් අන දෙන්න ගිහිල්ලා නැත්තම් මගේ හතුරන් අත්අඩංගුවට ගන්නයි කියලා නෑ.
විශේෂයෙන්ම මමත් එක්ක වැඩ කරපු පොලිසිය නිලධාරීන් රජයේ සේවකයන් සියල්ල අදත් ඒක අගය කරනවා. ඒක නිසා නමුත් පොඩි පොඩි කුහකම් වෙන්න ඇති. පොඩි පොඩි ඒවා. හොඳයි මංගල වඩා පක්ෂ චීනයටද ඇමරිකාවටද මම ලාංකිකෙක් සහ යම් කිසි ලෙසකින් චීනය සහ ඇමරිකාව අතර පවතින මේ වෙළඳ ලෝකයේ වෙළඳ වාණිජ සහ දේශපාලන කියන සියලු කාරණා එකට ගත්තොත් එහෙම චීනය විසින් ඇමරිකාව යටපත් කරමින් ඇමරිකාව පරයා චීනය නැගී සිටියොත් ලිබරල් ප්‍රතිපත්තිවල තියෙන ලිබරල් වටිනාකම් පද්ධතියට මොනවා වෙයිද ඔබගේ අදහස කුමක්ද ඒ සම්බන්ධයෙන්? ඔව් මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට මම පක්ෂ චීනෙටද ඇමරිකාවටද කියලා ඔබතුමා අහුවා දර්ශන. ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම පක්ෂ අපේ රටේ දියුණුවට අතහිත දෙන්න පුළුවන්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරන්න පුළුවන්. අපේ එක්ස්පෝටර්ස්ලගේ අත සරු කරන්න පුළුවන්. අපිට එක්ක ගනුදෙනු කරන රටවල් එක්ක රටවල් සියල්ලටම පක්ෂයි. එතෙන්දී අත් වශයෙන්ම මම ඇමරිකාවටත් පක්ෂයි අනිවාර්යයෙන්ම මොකද අපේ වැඩියෙන්ම අපේ අපනයනනේ එක්ස්පෝර්ට්ස් අපනායනය යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ අපේ ආර්ථිකය ඇමරිකන් ආර්ථිකයත් එක්ක බොහොම කිට්ටුවෙන් බැඳී සිටිනවා. නමුත් ඒ වගේම චීනය කියන්නේ අපේ මිත්‍රයෙක් ඒ වගේම අපි ඒ අයත් එක්ක එකතු වෙලා සියලු රටවල් එකතු කරගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේකයි මම අදත් සතුටු වෙන්නේ. මම ළඟදී අර පුවත්පත් සාකච්ඡාවේදී කිව්වේ 2015-20 කාලේ තමයි අපිට පුළුවන් වුණේ මුළු ලෝකෙම ලංකාවට රුක් වෙන විදිහට සෑම බලකුරක් අපි ලංකාව වෙනුවෙන් හිටගන්න ගෙනාවා. ඇමරිකා එක්සත් ජනපදයේ එක කෙළවරක ජෝන් කෙරි වගේ රාජ්‍ය ලේකම්වරයෙක් ලංකාවට අවුරුදු 40 ගානකට පස්සේ ආවා. ඊට පස්සේ අපි චීනයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ ඇමතිතුමා විදේශ ඇමතිතුමා අදත් මම මගේ පෞද්ගලික මිත්‍රයෙක් හැටියට කලකනවා චීනය. රුසියාවේ පුටින් ජනාධිපතිතුමා අවුරුදු ගානකට පස්සේ අපේ ජනාධිපතිතුමාත් මාවත් ක්‍රෙම්ලින් නුවරට ආරාධනා කරා 2017 දී. යුරෝපීය සංගමය අපිට බොහෝම සහයෝගයෙන් වැඩ කරා. මහා බ්‍රිතාන්‍ය සහ විශේෂයෙන්ම ඉන්දියාව කියන්නේ අපේ මිත්‍රයෙක් නෙමෙයි අපේ ඇත්තට වශයෙන්ම අපේ ප්‍රධානම ඥාතියෙක්. ජපානයේ තාමත් ඔවුන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර කරපු කතාව ගැන කතා කරනවා. එන්න ඒ විදිහට අපි ලෝකෙම එකතු කරගත්ත ලංකාව වෙනුවෙන් ඒක කළ යුතුයි කවුරු පාලනය කරත්. හැබැයි දේශපාලන වශයෙන් ඇහුවොත් මම මේ කතා කරන්නේ රටක් හැටියට අපි එකතු කරගන්න ඕනේ. නමුත් දේශපාලන ප්‍රශ්නයක් ඇහුවොත් ඇමරිකාවද චීනද කියලා මං කියනවා ඇමරිකාවයි කියලා. ඇමරිකාවෙත් ගොඩාක් අඩුපාඩු තියෙනවා ප්‍රශ්න තියෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත්. ඒ නිසා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ජනාධිපතිවරයෙක් පවා පත් වෙලා ඒ ආයතන වඩා දුර්වල කිරීමට උත්සාහ කරද්දිත් ඒ ආයතන ජයගත්තා. චීනය දේශපාලන වශයෙන් මට එකඟ වෙන්න බෑ. මොකද කොමියුනිස්ට් පක්ෂය කොමියුනිස්ට් වාදයට මම විරුද්ධයි. නමුත් ඒක ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ දේශපාලන මතය ගැන මට විවේචනය කරන්න මගෙන් ඇහුවොත් ඔව් මම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මානව අයිතීන් අගයන නීති ආධිපත්‍යයේ රජයන දේශපාලන ක්‍රමවලට තමයි මගේ සහයෝගය සහ කැමැත්ත හැමදාම තිබුණේ තියෙන්නේ. පොදුවේ නැගෙන චෝදනාවක් තිබෙනවා ඔබට තරමක දිගු කලක සිට. ඒ තමයි ජිනීවා වලදී දැන් මේ කතාව මේ මෑත කාලේ අපිට ඉතාමත්ම තදින් ඇහෙන්න පටන් ගත්තා. 2015න් පස්සේ ඔබ ඇතැම් එකඟතා පළ කොට තිබෙනවා ජිනීවා වලට කැබිනට් එකට නොකිය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා පවා චෝදනා කළා.
කැබිනට් එකට නොකිය කැබිනට් එක දැනුවත් නොකර ඔබ අත්නෝමතික ලෙස ජිනීවා සමග සම්බන්ධතා පැවැත්වුවා එකඟතා පළ කරා කියලා. ජිනීවා වලදී ශ්‍රී ලංකාව පාවා දුන්නේ මංගල සමරවීරයි කියන එක සම්බන්ධෙනුත් චෝදනා තිබෙනවා. දයන් ජයතිලකත් කියනවා 30 ඇල ඉරක් 1 වගන්තිය යටතේ ඔබට චෝදනා කරනවා. මේ චෝදනාවලට ජයසිංහ මහත්මයා කියන්නේ දේශපාලන සෙල්ලක්කාරයෙක්. ඔහු කියන ඒවට මං මෙතනදී උත්තර දෙන්න ඕනෙත් නෑ යන්නෙත් නැහැ. මොකද ඔහුගේ ඉතිහාසය දන්නෝ දනිති. ඒක නමුත් පැහැදිලිවම මෙතනදී කියන්න ඕනේ. මේ ජෙනීවා කතාව අර MCC කතාව වගේම පසුගිය මහමැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා වර්තමාන පාලක පක්ෂය බොරු හන්දකින් වැහුවා. ඇත්ත වශයෙන්ම ඔය කියපු හැම දෙයකටම වඩා වෙනස් දෙයක්. මොකද 31 කියන යෝජනාවෙන් තමයි අපි ලංකාව ජාත්‍යන්තර පරීක්ෂණයකින් බේරගත්තේ. මට බොහොම කෙටි වෙලාවක් දුන්නොත් මම දර්ශන කියන්නම්. 2009 මැයි මාසයේ 23 වෙනිදා යුද්ධය ඉවර වෙලා දවස් කිහිපයකට පස්සේ විශේෂයෙන්ම ලංකාවට විරුද්ධව යම් මානව අයිතීන් උල්ලංඝනය වුණා කියන චෝදනා තියෙන නිසාම බැංකි මූන් එවකට හිටපු මහලේකම්වරයා එක්සත් ජාතීන්ගේ ලංකාවට ආවා. ඒ ලංකාවට ඇවිල්ලා දවසක් ඉඳලා යනකොට බැංකි මූන් ජනාධිපති ලේකම් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාබද්ධ නිවේදනයක්. මේ ඒකාබද්ධ නිවේදනයක් කියන්නේ මේ සාමාන්‍යයෙන් ප්‍රෙස් රිලීස් එකක් නෙමෙයි. රාජ්‍ය නායකයන් දෙපළකගේ ඒකාබද්ධ නිවේදනයකින් මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ලංකාව තුළ පවත්වලා ඒවට අනුකූලව කටයුතු කරන බවට අපි ප්‍රතිඥා දුන්නා. ඒ 23 වෙනිදා ඇවිල්ලා මේ තත්ත්වය කොයිතරම් බරපතලද කිව්වොත් දවස් 3ක් ඇතුළත ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාව මාතෘකාව කරගත් විශේෂ සැසිවාරයක් 2009 මැයි මාසයේ 26 හෝ 27 ජනීවා වලදී තිබුණා. මේ ගැන සාකච්ඡා කරන්න. ඇත්ත වශයෙන්ම මම දන්නවා මම විදේශ ඇමතිවරයා හැටියට හිටියනම් මම කියනවා කරුණාකරලා මේ වෙලාවේ මේ යුද්ධය ඉවර වෙලා සතියයි මේවා තියන්න එපා. පොඩ්ඩක් ඉන්න. අපිට පොඩ්ඩක් කල්පනා කරලා මේ අපි වැඩ පිළිලක් හදනකම් ඉන්න කියන්නේ තිබුණා. මේක නවත්ත ගන්න තිබුණා. නමුත් එවකට හිටපු ජෙනීවා හිටපු තානාපතිවරයාට එවැනි ශක්තියක් තිබුණේ නැහැ. බොරු නෙමෙයි. හැබැයි ඇත්තට මේ දීපු යෝජනාව ඊට පස්සේ ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ මැයි 26 වෙනිදා මේකෙදී ඒ යෝජනාවේ 13 වෙනි සංශෝධනය පවා ජාත්‍යන්තරගත කරා. මෙතෙක් කල කවදාවත් අපි 13 වෙනි සංශෝධනය ජාත්‍යන්තරයට ගෙන ගියේ නැහැ. 13 වෙනි සංශෝධනය අපි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඒකේ පැහැදිලිවම කියනවා අපි බැංකි මූන් මහතා සමග කරගත් ඒකාබද්ධ ප්‍රකාශය එන්ඩෝස් කරනවා, අනුමත කරනවා කියලා. ඊට පස්සේ ලංකාව තුළ මේ තියෙන චෝදනා සම්බන්ධයෙන් හොයා බලන්න යාන්ත්‍රණයක් ඇති කිරීම සම්බන්ධයෙන් තමයි මේක ආවේ. එතකොට ඇත්තෙන්ම ඒ යෝජනාවට රටවල් 29ක් උදව් කරා. ඔව් කිව්වා. එතකොට රටවල් 12ක් ඒ යෝජනාවට විරුද්ධ වුණා. ඊට පස්සේ ඇබ්ස්ටේන් කරා. එහෙම නැත්නම් ආවේ නැහැ. ඡන්දේ පාවිච්චි කරේ නැහැ 6. නමුත් දැන් 2009 මේ යෝජනාව දීලා මේ යෝජනාවේ තියෙන ඒවා කරනවා වෙනුවට 2009යි 14යි අතර ලංකාවේ තිබුණ තත්ත්වය තව තවත් පල්ලෙහාට ගියා. අපේ අධිකරණය තුල හිටපු ශිරාණි බණ්ඩාරනායකලා එළවලා දැම්මා. අපේ ජනමාධ්‍යවේදීන්ට තියෙන හිරිහැර එන්න වැඩි වුණා. දේශපාලන ඝාතන අතුරුදහන් වීම පවා දිගින් දිගටම සිදු වුණා. ඉතින් මේකත් එක්ක 2012 වෙනකොට මොකක්ද වුණේ? 2009 දී මේ යෝජනාවට අපි වෙනුවෙන් 29ක් ඡන්දේ පාවිච්චි කරත් 2012 සැසිවාරයේදී අපේ මේ යෝජනාව ආවම අපිට
එදා දීපු 29න් 15යි අපිට ඔව් හැබැයි සහයෝගය දුන්නේ 12ේදී 9ේදී 12 දෙනයි විරුද්ධ වුණේ හැබැයි 12 වෙනකොට 23 දෙනෙක් ලංකාවට විරුද්ධව නැගී හිටියා. අන්තිමට 2014 වෙනකොට ලංකාවට වෙනුවෙන් පෙනී ඉන්න ඉතුරුනේ 12 දෙනයි ලංකාවට විරුද්ධව 23 දෙනයි abstain 12යි. ඒ විතරක් නෙමෙයි මෙන්න මේකයි ලොකුම රහස මේකයි කවුරුවත් කතා නොකරන්නේ. මංගල 30න් එකෙන් ගිහිල්ලා රට පාවා දුන්නයි කියන එකෙක්වත් එක්කෙනෙක්වත් සමා වෙන්නේ එක්කෙනෙක්වත් මේ කතා කරන්නේ නැහැ 2014 දී තමයි මේ අය ලංකාවට විරුද්ධ භයානකම යෝජනාව ඉදිරිපත් කරා. ඒගොල්ලන් කිව්වා ලංකාව මේවා කරනවායි කියපු එකක්වත් කළා නැහැ. ලංකාව ඒකයි ලංකාව තුල සිදු වුණයි කියන මේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ලංකාව ඒකට කැමති වුණත් අකමැති වුණත් ජාත්‍යන්තර පරීක්ෂණයක් පටන් ගත්තා. ඒ පරීක්ෂණයට තමයි 2014 ඒකට රෙසොලූෂන් 25 මාර්තු 2014 පටන් ගත්ත විතරක් නෙමෙයි ඒකේට උදව් කරන්න එක්ස්පර්ට්ස්ලා විශේෂඥයෝ 3 දෙනෙක් පත් කරා. අර්ථශාස්ත්‍රී කියන්නේ ෆින්ලන්තයේ හිටපු ජනාධිපතිවරයා. සිල්වියා කාර්ට්රයිට් කියන්නේ නවසීලන්තයේ අග්‍රවිනිශ්චයකාරියක්. ඊට පස්සේ මිස් අස්මා ජහිංගර් කියන්නේ පාකිස්තානයේ මානව අයිතීන් කොමිසමේ සභාපතිනිය හැටියට පත් කරා විතරක් නෙමෙයි ඒකේ බොහොම භයානක දෙයක් තිබුණා. ඒ අය අන්තිමට කියනවා එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ආටිකල් 4 යටතේ all governments are reminded of this obligation and invited to ensure that facilities necessary for the independent conduct of the investigations are provided. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ නීතිය යටතේ මේ අයට ලංකාවට ඇවිල්ලා ඒ පරීක්ෂණ කරන්න ලංකාව ඉඩ දෙන්න බැඳී ඉන්නවයි කියන එකත් මේකේ පැහැදිලිවම කියනවා. ඔන්න ඕක ඉතා භයානක මොහොතක ලංකාවේ තියෙද්දි තමයි මේ රටේ වාසනාවකට ජනවාරි මාසේ 8 වෙනිදා 2015 ආණ්ඩුව වෙනස් වුණාම මේක ගැන හිතලා තමයි ඉස්සෙල්ලම මම ගියේ ඉන්දියාවට. මොකද සුෂ්මා ස්වරාජ් මහත්මිය එතකොට හිටපු විදේශ ඇමතිනිය මගේ පෞද්ගලික මගේ අපි දෙන්නට දෙන්න කියන්නේ සහෝදර සහෝදරියෝ කියාගෙන තරමට කතා කරගෙන ඉස්සෙල්ලත් මම හඳුනනවා. මම ඊළඟ දවසේ මම දිවුරුන් දීලා එනකොට ඉස්සෙල්ලාම කෝල් එක ආවේ සුෂ්මාජීගෙන්. මම සුබ පතන්න කිව්වා අනේ ඒ ජී කෑල්ල ඒ ඉන්දියාවේ යොදනවා අන්තිමට බොහොම හිතවත් නම් මංගලජී ඇයි හෙටම ඔයාලා ඉන්දියාවට එන්නේ නැහැ කිව්වා. මම අපි ගිහිල්ලා මෝඩි අගමැතිතුමත් හම්බ වෙලා දවසෙන් ආවා. ඊට පස්සේ දෙවනි ට්‍රිප් එක ගියේ ජෙනීවා ගිහිල්ලා එතකොට ජෙනීවා වල හිටපු මහකොමසාරිස් තමයි ජෝර්දානයේ සේඩ් කුමාරයා. සේඩ් කුමාරයා එක්ක අපි දීර්ඝ වශයෙන් කතා කළා. අපි කිව්වා කරුණා කළා. මොකද මේ කාර්ට්රයිට් මේ කියපු වාර්තාව මාර්තු 1 වෙනි අන්තර් වාර්තාව සභාගත කරන්නත් තිබුණා. අපි කිව්වා දැන් අලුත් ආණ්ඩුවක් තියෙන්නේ. අලුත් ආණ්ඩුව තුල අපි අලුත් මේ විතාමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක කටයුතු කරන්නේ. ඒක නිසා අපිට ඊළඟ සෙප්තැම්බර් මාසේ මම මේ කතා කරන්නේ ජනවාරි සෙප්තැම්බර් මාස විතර වෙනකන් ඊළඟ සැසිවාරයට දෙන්න අපි අපේ වැඩපිළිවෙල අපි මේ සංහිඳියා වෙනුවෙන් අපේ වැඩපිළිවෙල අපි මෙතනට ගේන්නම් කියලා. අන්න ඒ වැඩපිළිවෙල තමයි අන්තිමට 31 කියලා යෝජනා ඉදිරිපත් කරේ. ඒක අපි හදපු වැඩපිළිවෙල. ඒක අගමැතිතුමා කොළඹ ඉඳගෙන අපි ඒකේ තව ශක්තිය ගන්න අපි ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයාත් එංගලන්තයේ තානාපතිවරයාත් එක්සත් රාජධානියේ තානාපතිවරයාත් මේකට අපි එකතු කරගෙන අපි කිව්වා ඕගොල්ලන් මේක කෝස්පොන්සර් කරන්නයි කියලා. ඒගොල්ලන් බොහොම කැමැත්තෙන් ඒ වෙලාවේ අපි එකඟ වුණා.
මම ඒ වෙලාවේ හිටියේ ඔබතුමා අහපු අන්තිම ප්‍රශ්නෙට මම මේක කියපු චෝදනාවට එන්නේ. මම ඒ වෙලාවේ හිටියේ නිව්යෝක් නගරයේ සිරිසේන ජනාධිපතිතුමා එක්ක. මොකද සිරිසේන ජනාධිපතිතුමා තමන් ජනාධිපති වුණයින් පස්සේ පළවෙනි එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී වෙමින් හිටියේ. එදා මේ වාර්තාව හදනකොට මේ රෙසලූෂන් එක හදනකොට මට පැයෙන් පැයට සමහර වෙලාවට විනාඩි 10න් 10ට අගමැතිතුමා කෝල් කර ඒ හදපු යම් සංශෝධන මොකද අපි අනිත් රටවල් එක්කත් කතා කරපු නිසා යම් සංශෝධන තිත කොහෙද ඇලිපිලි කොහෙද ඔක්කොම වටිනවා ඒවා වෙනස් වෙන එක මට කිව්වා. මට ලංකාවේ හිටියට වඩා ලේසි වුණා මොකද එහා කාමරේ හිටියේ සිරිසේන ජනාධිපතිතුමා. මමත් එක්ක හිටියා ඒවකට හිටපු එක්සත් ජනපදයේ අපේ ජනාධිපතිතුමා ජනාධිපතිතුමා අපේ තානාපතිවරයා ජනාධිපතිතුමා එක්ක හිටියා ඔස්ටින් ෆර්නෑන්ඩෝ එතුමාගේ ලේකම් වරයා කොහොම හරි ලේකම්වරයා මේ ඔක්කොම කට්ටිය ඊට පස්සේ ගිහිල්ලා හැම වචනයක්ම සිරිසේන ජනාධිපතිතුමා අනුමත කරා. දෙවනුව තමුන්නාන්සේ අනුමත කරා විතරක් නෙමෙයි මට මෙතන තියෙනවා නම් මං කියවන්නම්. මම මේක මේ එදා නම් මං කියවුවා මෙතුමා මේ පැහැදිලිව මේක හැංගුවේ නෑ. මෙතුමා ප්‍රසිද්ධිය 2016 පෙබරවාරි 4 වෙනිදා තිබුණ අපේ නිදහස් දින උත්සවයේදී එතුමා මේ යෝජනාව සම්බන්ධයෙන් පැහැදිලිවම ප්‍රකාශයක් කරා. එතුමා පස්සේ යන්නේ තමයි 2019 අයිමත් ජනාධිපති වෙන්න අයිමත් ඉව වැටුණා රහ වැටුණයින් පස්සේ තමයි මේව නැහැ කියන්න පටන් ගත්තේ. එතුමා මහින්ද රාජපක්ෂලත් එක්ක ඩීල් දාන්න පටන් ගත්තයින් පස්සේ තමයි මේව නැහැ කියන්න පටන් ගත්තේ. එතකම් එතුමා කරපු කතා හැමතැනම තියෙනවා. අනිත් එක මුළු ලෝකෙම අපේ වටේ රැස්ුනේ ඒ වෙලාවේ. එතුමා දන්නවා කොහොමද එතුමාට ලෝක නායකයෝ මුල් අවුරුදු එකමාරේ සැලකුවේ කියලා. මම මේක නිතර කියන්නේ අපි ආඩම්බර වෙන්න ඕන දෙයක් නිසා අපි ජපානයේ G7 එකට එන්නේ කියලා ආරාධනා කරේ ඒ අවුරුද්දේ අපිට. සාමාන්‍යයෙන් දිනු වෙන එක රටකට ලෝක නායකයෝ ඒක ඉවර වෙලා කතා කරන්න එන්නේ කිව්වම මමයි සිරිසේන ජනාධිපතිතුමා නෙමෙයි ජනාධිපති සිරිසේන මැතිතුමයි මමයි තමයි එතනට ගියේ ජපානයේ. ඒ ප්‍රධාන රැස්වීමෙන් පස්සේ 3ට අපිත් එක්ක සාකච්ඡාව දාලා තිබුණා. අපිට 2:45 වෙනකොට එතන වාඩි වෙන්නේ කිව්වා අපි දෙන්නට විතරක් ගිහිල්ලා. අනිත් නායකයෝ ඇවිල්ලා වාඩි වෙනකම් අපි දෙන්න සිරිසේන ජනාධිපතිතුමා ප්‍රධාන මේසේ වාඩි වුණා. මම ඊට පස්සේ වාඩි වෙලා හරියටම 3ට දොර ඇරුණා. ලෝකෙ හිටපු ප්‍රධානම නායකයෝ පේලියට ඉන්න පටන් ගත්තා. ඔබාමාද මර්කල්ද කැමරන් එතකොට එංගලන්තේ ජස්ටින් ට්‍රූඩෝ අබේ මේ වගේ ඔක්කොම ඇතුළට ඇවිල්ලා එනකොටම සිරිසේන ජනාධිපතිතුමා දැක්ක ගමන් ඔබාමා මොකද කරේ අනිත් මේසේ අනිත් කෙළවර දක්වා ඇවිදගෙන ඇවිල්ලා ඔබාමා ජනාධිපතිතුමා සිරිසේන ජනාධිපතිතුමාට අත දීලා තමයි තමන්ගේ ආසනයට ගියේ. ඔක්කොම එහෙම කරා. ඒ තරම් ආදරයක් ඒ තරම් ගෞරවයක් අපේ රටේ ඒ කාලය තුලදී ඇති කරගෙන තිබුණා. ඉතින් මෙන්න මේ තත්වයේ උඩ මේකට ඇත්තටම මම නම් කියන්නේ අදත් මම නැවතත් කියනවා 31 තමයි ලංකා ඉතිහාසයේ මම නිසා නෙමෙයි ඒක අපේ ටීම් එකක් ඒක අපේ අගමැතිතුමාට ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඒ වෙලාවේ අපේ ජනාධිපතිතුමාට වුණත් ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඒ වෙනුවෙන් මම බොහොම මහන්සි වුණ එක ඇත්ත. නමුත් ඒක තමයි අත් වශයෙන්ම ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය මොහොත හැටියට මම දකින්නේ. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? නමුත් අන්තිමට අර MCC එක වගේ මහා බොරු කන්දකින් මේකේ යථාර්ථය වැහුවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපිට සහයෝගය දෙන රටවල් 11ක් දක්වා අඩු වෙලා. තව අපිට අහන්න වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා ඔබෙන්. ඔය අසුනේ ඔය විදිහටම ඉඳගෙන සුමන්තිරන් හරි අපූර්ව කතාවක් කිව්වා. මොකද ඔහු කියනවා අපි වඩා සමීප අපි වඩා ලැබී මේ අපේ වචන වලින් ඔහුගේ අදහස කියන්නේ
අපි හිටගන්නේ මංගලගේ කඳවුරේ කියලා කියනවා. එතකොට මේ මංගලගේ කඳවුර යනු කුමක්ද? මට නම් කඳවුරක් නැහැ. නමුත් මම ඉන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ. එතකොට ඇත්ත වශයෙන්ම එතන සුමන්දිරම් මන්ත්‍රීතුමා වේවා එතන හිටගන්න ඕන කෙනෙක් එක්ක මම හිටගන්න ලෑස්ති. ඒ විතරක් නෙමෙයි ඇත්ත වශයෙන්ම දැන්වත් රටක් හැටියට අපි තේරුම් ගන්න ඕනේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් එක අපිට අවශ්‍ය විදියට සකස් කරගන්නවා වෙනුවට විකල්පයක් නැහැ. ඇත්ත වශයෙන්ම මම පැහැදිලිව මයිමත් කියනවා කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා බැන්නත් 2015 දී අපි ආපු ගමන සිරිසේන ජනාධිපතිතුමා අර විදියට අවුරුද්දක් දෙකක් ගිහිල්ලා හිරිහැර නොකර බාධා පමුණවන්නේ නැතුව අපිට ඉදිරියට යන්න වුණා නම් 2019 දී අපි යලිවතාවක් ආණ්ඩුවක් මේ ප්‍රතිපත්ති උඩ පිහිටෙව්වා නම් මම මේ කියන එකට හේතුවක් තියෙනවා. මොකද ඒ වෙලාවේ අපේ පැත්තත් කොයි දර්ශනයකින් ගියාද කියන එක ගැනත් මට මගදී සැකයක් ඇති වුණා. මේ ගියා නම් අද ඇත්ත වශයෙන්ම අපි පොඩ්ඩ ඔළුව උස්සලා ඉවරයි. මොකද මම හැමදාම කියන කතාවක් තමයි 2015 දී අපි බාර ගන්නකොට අපි බාරගත්තේ ICU එකේ හුස්ම අදින අවසාන හුස්ම අදින්න යන ලෙඩෙක්. නමුත් අන්තිමට පොඩ්ඩ උදව් කරා පළවෙනි අවුරුද්දේ අපි මතක් කරන්න ඕනේ කවුරු මොනවා කිව්වත් රවි කරුණානායක මුදල් ඇමතුමා ඒ ඔක්කොම ප්‍රශ්න තියාගෙන පළවෙනි දින 100 දී අපි ජනතාවට කියපු පොරොන්දු පවා ඉටු කරගෙන අන්තිමට 2017න් පස්සේ මම ඒ මූල්‍ය විනය සහ ඒ තියෙන පරිවර්තන තුල රට ඒ ICU එකේ හිටපු ලෙඩා අපි පොඩ්ඩ ගෙනල්ලා අපි සාමාන්‍ය වාට්ටුවකට දැම්මා. හොඳ උණයි කියන්නේ මමත් කියන්නේ හොඳ උණයි කියලා. හැබැයි ඒ වාට්ටුවේ හිටපු ලෙඩාව අපි අයිමත් ගෙක්කෙන්න තිබුණා පොඩ්ඩක් ඇවිදලා ෆිසියෝതെරපි දීලා පොඩ්ඩක් කරලා මම නම් කියන්නේ මේ අවුරුදු මේ 2021 22 වෙනකොට අපිට හොඳ තැනක ඉන්න තිබුණා මේ කොවිඩ් වෛරසය තිබ්බියදී උනත් මම ඇත්ත වශයෙන්ම මගේ ජනතා විමුක්ති පෙරමුණේ මිත්‍රයන්ට පවා කියන්නේ මම ජනතා විමුක්ති පෙරමුණ අගය කරන්නේ අයගේ ප්‍රතිපත්ති නිසා නෙමෙයි ඒක හාත්පසින්ම ගොඩක් දේවල් වෙනස් වුණත් එතුම ඒ අය බොහොම අවංක පුද්ගලයෝ. දැන් සුඳුල් හඳුල් නැති වගේ අය ගත්තොත් කෝප් ආයතනය කොච්චර ලස්සනට කරාද. ඉතින් නමුත් ඒ අයගේ ආණ්ඩුවක් යම් කිසි දවසක මේ රටේ ඇති වුණා. මේ අපි යන්න හදපු පාර ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. නමුත් එතෙන්දී විශේෂයෙන්ම අද තියෙන තත්ත්වයන් එක්ක අර සෝෂල් සේෆ්ටි නෙට් එක. මොකද සමාජයේ එක්තරා කණ්ඩායමක් අමාරුවෙන් ජීවත් වෙන්නේ මේකත් එක්ක තවත් අමාරුවෙන්. අන්න ඒ සහනාධාර වැඩි කරත් අපි මේ වෙළඳපොළ ආර්ථිකය ඔස්සේ ඉදිරියට යෑම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉදිරියට යෑම මේ ඒකාධිපතිවරුන් හමුදාපතිවරුන් දාගෙන රටවල් කරන්න බෑ. ඒ එහෙම කරන්න ගියපු හැම රටක්ම අද කුණු කූඩේ තියෙන්නේ. අන්න ඒක දැන්වත් අපි තේරුම් ගන්න ඕන. හොඳයි. ඔව්. දැන්වත් අපි තේරුම් ගන්න ඕන කියලා දැන් ඔබ කියනවානේ. නමුත් දැන් මේ වර්තමාන ආණ්ඩුවට බැන ඉන්නව එකනේ දැන් බොහෝ විට අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ වර්තමාන ආණ්ඩුවට විකල්පය කොහෙද තියෙන්නේ? මොකද්ද විකල්පය? ඒ විකල්පය නිර්මාණය කරගන්නේ කෙසේද? මෙතන මම නම් වර්තමාන ආණ්ඩුවට බනින්න ඕනේ මේ කරන සමහර මෝඩකම් වලට. ඇත්ත වශයෙන්ම අද ලංකාව ලාංකිකයන් ඉදිරියේ ජාත්‍යන්තර කෙසේ වෙතත් විහිළුවක් බවට පත් වෙලා. මොකද දැන් හැමදාම මොනවා හරි විහිළුවක් වෙන ඕනේ. එක දවසක මේ රූප රැජිනක් ගිහිල්ලා තවත් රූප රැජිනකින් ඔටුන්න උදුර ගන්නවා. තවත් දවසක පරිසර අධිකාරියේ සභාපති කියනවා මේ ගස් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. මම කියන්නේ එහෙම කියන්න හිතියක් තියෙනවා. සතොස්ස සභාපති කිව්වා නම් කමන්නේ. පරිසර ඕවා ජාත්‍යන්තරයේ විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඊට පස්සේ අපේ
විදේශ ලේකම්වරයා ගිහිල්ලා BBC එක ඉස්සරහා ඉතාමත්ම අසරණ තත්වයකට පත් වෙනවා. ඊට පස්සේ අපේ ජෙනීවා ඉන්න තානාපතිවරයා එහෙ ඉඳගෙන එරිත්‍රියාව ගැන හොඳ කියනවා. මේ වගේ මහා විකාරයක් විහිළුවක් අත්දැකීම් නැති දේශපාලන සෙල්ලක්කාරයෝ කීප දෙනෙක් නෙමෙයි තමයි අද පාලනය කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කොයිතරම් උමනාවක් තිබුණත් එතුමාට ඇත්ත කියලා දෙන්න කවුරුවත් නැහැයි කියන එකයි මට දැන් පේන්නේ. ඉතින් මේකත් එක්ක විකල්පයකුත් ඒකයි මේ තියෙන අපේ රටේ මේ මොහොතේ තියෙන අවාසනාව තමයි මේ මොහොතේ අපිට විකල්පයක් පේන්නේ ඇත්තමයි. එතකොට නමුත් අනිත් පැත්තෙන් අපිට විකල්පයක් පෙනුණා 2013 ඔය වගේ කතා කිය නේද අපි හිටියේ. කවුද ඉන්නේ මෙහෙමයි විකල්ප මොනවද කිය හිටියත් වෙලාවට නමුත් මේ වෙලාවේ නිකම්ම මේ වෙනසක් වෙනුවෙන් වෙනසක් කරොත් නම් අපි මීටත් වඩා ලොකු අමාරුවක වැටෙනවා. වෙනස් කරන්න තියෙන උමනාවට වෙනසක් කරොත් ඒක මේ රටේ අවසාන විලාපය වෙන්න පුළුවන්. දැන් ඇත්තටම ඉස්සරහට ඕන වෙන්නේ ඇත්තටම මේ තනි පුද්ගලයෙක්ගේ බලයක් තියෙන රජයක් නෙමෙයි. මම නම් දකින්නේ අත්දැකීම් තියෙන පළපුරුද්ද තියෙන වැඩිහිටියන්ගේ කවුන්සිලයක් වගේ එකකින් අවුරුද්දක් දෙකක් මේ රට පාලනය කළා. හරි අත්තිවාරමක් දාලා ෆවුන්ඩේෂන් එකක් මේ රට කවදාවත් ගයක් හදන්න බෑනේ හොඳට. හොඳ ෆවුන්ඩේෂන් එකක් නැත්තම් මේ අවුරුදු 73ේම අපි හරි ෆවුන්ඩේෂන් එකක් දැම්මේ නැහැ. ඒ ෆවුන්ඩේෂන් එක දාලා ඊට පස්සේ මම නම් දකින්නේ යලි වතාවක් තරුණ නායකත්වයක් තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දෙකම මම නම් කියන්නේ ওই දෙක තමයි අවසානයේදී මතුවෙන්නේ. නමුත් එතනට යවන්න පළපුරුද්ද අත්දැකීම් තියෙන පිරිසක් පක්ෂ ભેදයෙන් තොරව මේ මතවාදය ගරු කරන අය එකතු වෙලා ප්‍රධානම දේ තමයි මම යෝජනා කරන්නේ ඊළඟ සැරේ නම් කොමිෂන් දාන්න එපා පාර්ලිමේන්තු කමිටු දාන්න එපා ජනාධිපති වර්ණයකින් නම් මේ රටේ පාලන දලය වෙනස් කරන්නේ 2024 එතෙන්දී ඉදිරිපත් වෙන මිනිස්සයා දිනන මිනිසයා සූදානම් වෙන්න ඕනේ තමන්ගේ පළමුවෙනි පනත හැටියටම තමන් දිනපු ජනාධිපති ධුරය අහෝසි කරන්න. ඔක තව කල් දාන්න ඕනේ අපි මම ආපු දවසේ ඉඳන් මේක අහෝසි කරන්න කතා කරාට කවුරුවත් අහෝසි කරන්න ආම් මොනවා හරි හේතුවක් කිය කල් දානවා. නමුත් මම නම් දකින්නේ තව ගොඩක් තියෙනවා මේක දීර්ඝ වශයෙන්. නමුත් අද මේ රටේ සියලුම ප්‍රශ්නවල මූලාශ්‍රය fountain of all evils ඔක්කොම තියෙන මේ නරකවල මූලාශ්‍රය වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය. ඒක නිසා අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා හොඳ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී අතිවාරමක් දාලා ඊට පස්සේ ඉක්මනටම විප්ලවයක් වෙනසක් කරන්න ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමය. ඒක තමයි මහා බරපතල ක්‍රමය. ප්‍රශ්නේ අපි අධ්‍යාපන ක්‍රමයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අද ගෝත්‍රික තරුණ පරපුරක් තමයි මේ අධ්‍යාපන ක්‍රමයේ තුලින් අද අපි අර මැෂින් වලින් එළියට දානවා වගේ දාන්නේ. හිතන්න බැරි, කතා කරන්න බැරි සමාජයක්. එතෙම මට මතකයි අර පැණි සීන් එක ආවම අර මොනවද? ධම්මික පැණිය. ධම්මික පැණි ඒක මං මිනිස්සු hina වුණා. හැබැයි hina වෙද්දි මං Facebook බලනකොට මං ඒ පින්තූර බැලුවම එතන ගිහිල්ලා බ්ලොක් වෙලා පොලිමේ තෙරපි රුපියල් 6-7000 දීලාලු සමහරු මට කිව්වා ගත්තේ. හිටියේ මේ අන්ත නූගත් පිටිසර ජනතාවක් නෙමෙයි මේ රටේ උගත් මධ්‍යම පාන්තික වාහන වලින් මෝටර් සයිකල් වලින් එන හොඳ මිනිස්සු. ඒ අයගේ වැරද්ද නෙමෙයි මේ සම්පූර්ණයෙන්ම මිත්‍යාව විද්‍යාව වෙනුවට මිත්‍යාව රජ කරන රටක් අද අපේ මේ ලංකාවේ බිහි වෙනවා. නමුත් මේ රටේ මිදුන ගමන් අපේ මිනිස්සු කොච්චර දක්ෂද දර්ශනවා ඉතාලියේ හිටපු නිසා දන්නවා.
මම පුදුම ඉන්නවා දැන් මම එක උදාහරණයක් හැටියට කියන්නම් මේ ගමේ හිටපු මගේ ජීවිතයේ ලස්සනම කාලයක් හිටියේ 1980 ගණන් වල මේ ළඟ. එතකොට පොඩි මැෂින් එකක් තමන්ගේ තාත්තගේ කඩේ ඉස්සරහා තියාගෙන ෂර්ට් මහපු ඒ තරුණයා මට මතකයි දැන් අවුරුදු මම විදේශ ඇමති වශයෙන් මම හිතන්නේ 2006 ගියාම ප්‍රංශෙදී මාව හම්බ වෙන්න ඕනේ කියලා හෝටලෙට ආවා. ඇවිල්ලා මම කතා කරලා කිව්වා මගේ පොඩි නෙමෙයි මගේ ඔෆිස් එකට යන්න කිව්වා. එනවාද කියලා මං කිව්වා ඊළඟ දවසේ මං ඔක්කොම මගේ රාජකාරී උඩම් මං හවස එන්නම් කියලා. බලන් යනකොට ප්‍රංශේ නිල යුනිෆෝම් මහන ප්‍රධානම එක්කෙනෙක් හැටියට ඒ වෙනකොට එයා එහෙ දිනු වෙලා තියෙනවා. තට්ටු 4ක ප්‍රංශයේ මේ පැරිස් වල එහා පැත්තේ බිල්ඩිමක අයිතිකාරයෙක්. මං කියන්නේ මෙන්න මේ අපේ දක්ෂ මං කියන්නේ මම මේ නාසයික ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. නිව්යෝක් වල මම ගියා එක සැරයක් හොඳම ජපාන් රෙස්ටෝරන්ට් එකට. එතන ඇවිල්ලා කතා කරන්නේ ලංකාවේ ආපු කොල්ලෙක් ඒකේ ප්‍රධාන ෂෙෆ්. නමුත් යන්නේ ජපානයේ ඇමතිවරු ආවම කියන තැනක්. ඉතින් මෙහෙම ගත්තොත් එහෙම අපේ දක්ෂතාවයේ තියෙනවා. නමුත් මේ රට තුල තියෙන මේ ගෝත්‍රිකත්වය, කුහකත්වය සහ මේ වාමාංශිකයි කියන මානසිකත්වය අපි හැමදාම ආපස්සට ඇදලා ඇත්ත වශයෙන්ම කියනවා නම් අද ජපානයට දෙවනුවට හිටපු අපේ රට අන්තිමට බංග්ලාදේශයට ගිහිල්ලා ණය ඉල්ලන්න සිදු වෙනවයි කියන එක කඩලාටුදායකයි. මම ඒකෙන් බංග්ලාදේශයට නිඳා කරනවා නෙමෙයි. මොකද බංග්ලාදේශය ඇත්ත වශයෙන්ම නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති තුල ඒ රට ගොඩනගපු නිසා තමයි අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ආයත ගිහිලා කියන්නේ අනේ අගමැතිතුමිය අපිට පොඩි අතමාරුවක් දෙන්නේ කියලා. ඔබ සඳහන් කරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් සම්බන්ධයෙන්. අපිට අනාගතයේ යම් කිසි දවසක දකින්න පුළුවන් වෙයිද මංගල බැසිල් සුසංයෝගයක්? බැසිල් රාජපක්ෂ මැතිතුමා මගේ හොඳ යාළුවෙක්. එතුමා මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහුම්කරු වශයෙන් ඉන්නකොට අපි බොහොම කිට්ටුවෙන් 2005 දී වැඩ කරා. මෑතකදීත් මම කොළඹ හෝටලයකට යනකොට දොරකොඩදී මට බැසිල් හම්බ වෙලා හලෝ බැසිල් කියාගෙන හලෝ මංගල කියාගෙන ගියා. නමුත් අත වශයෙන්ම මම අර මුලින් කිව්වා වගේ ඊට වඩා ගමනක් යන්න බැරි බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඉන්නේ මේ අපි දරන මතේ නෙමෙයිනේ. මේ තනි ජාතිකවාදී මානසිකත්වයේ තුලින් රටක් පාලනය කරන්න පුළුවන් කියන මතේනේ. නමුත් අනිත් පැත්තෙන් බැසිල් නෙමෙයි, නාමල් නෙමෙයි කවුරු වුණත් හෙට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, අධ්‍යාපන විප්ලවයක් ඇති කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒ අයත් එක්ක මම ඉන්නවා. හොඳයි. මංගල ලංකාවේ මිනිස්සු ගැන ඔබ හිතන්නේ කොහොමද? ලංකාවේ මිනිස්සු සම්බන්ධයෙන් ඔබගේ කියවීම කෙසේද? අහිංසකයි. අහිංසකයි. මම නම් හිතන්නේ ඇත්තටම ඒ කුහකත්වයත් ඇති වෙන්නේ අහිංසකම නිසා. ඔය ගෝත්‍රිකත්වයත් ඇති වෙන්නේ ඔය අහිංසකම නිසා. උගත් කියන ශ්‍රී ලාංකිකයන් තමයි වැඩියෙන් මේ ගෝත්‍රිකත්වය සහ කුහකත්වය වපුරන්නේ. ඔය ඉන්න ඔය මොකද විපත් මගද වියත් මගේ ඉන්නේ අපි මේ මෙහුවොත් අපේ රටේ මිනිස්සු මොන වගේද? මං කිව්වා වගේ අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි. නමුත් ඒ දක්ෂකම මතුවෙන්න අවශ්‍ය පරිසරය අපි සකස් කරලා දීලා නැහැ. ඇත්තටම අපේ මිනිස්සු අහිංසකයි දක්ෂයි. දක්ෂයි හැබැයි ඒ අවශ්‍ය නමුත් මම දකින්නේ අහිංසකකම නම් අර මම මුලින් කිව්වා වගේ තමයි අපේ පසුබෑමට හේතුව. මොකද අපි ඕනේ ගොනෙකුට රැවටෙනවා. හොඳයි. ඔබෙන් අහන අවසාන ප්‍රශ්නය මංගල ලංකාව සම්බන්ධයෙන් ඔබ දකින හීනේ මොකද්ද?
මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා දැක්කනම් මම මීට වඩා දීර්ඝ වශයෙන් සිහිනය කියන්න. නමුත් දැන් මට මේ අප්‍රේල් මාසේ තව සතියකින් අවුරුදු 65යි. නමුත් ඒ වගේම මම කිව්වා වගේ තව අවුරුදු 5ක් 6ක් ක්‍රියාකාරී දේශපාලනය කරනවා. නමුත් ඒ කරන්නේ ඇත්ත වශයෙන්ම ලංකාවේ ඉන්න තරුණයන්ට තමන්ගේ හැකියාව දක්ෂතාවයන් අනුව ජීවත් වෙන්නට පුළුවන් සුන්දර සමාජයක් අපි ඇති කරන්න ඕනේ. ඔබ සාමාන්‍යයෙන් ඔබ හඳුන්වන්නේ මේ අවසාන ප්‍රශ්නේ වුණාට මේ කතාව දිග්ගැස්සෙනකොට තව ප්‍රශ්න මතුවෙනවා අපිට. ඒ නිසා මේක නම් අවසාන වශයෙන්ම අහන ප්‍රශ්නේ මේක. සාමාන්‍යයෙන් මංගල සමරවීර කිව්වහම අදහසක් තිබෙනවා ඔබ තමයි රජුන් තනන්න කියලා. 1993 94 කාලේ ඔබ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණිය ගෙනාවා. 2005 මම ඒකට විශාල කාර්යභාරයක් කළා. ඔව් විශාල කාර්යභාරයක් කරා. 2005 මහින්ද රාජපක්ෂගේ පළමු ජයග්‍රහණයට ජනාධිපති ධූරේ විශාල කාර්යභාරයක් කරා. ඔබ ඇතුළු ශ්‍රීපති සූර්යාරච්චි වගේ අය කතා ගොඩක් තියෙනවා ඒ පිටුපස. නමුත් ප්‍රධාන වශයෙන් ඔබගේ භූමිකාව කළා. 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. මංගල අනාගතයේදී නැවතත් ජනාධිපතිවරයෙක් තනන්න රජෙක් තනන්න ඔබ යම් කිසි සුවිශාල කාර්යභාරයක් කරන්න බලාපොරොත්තු වෙන පසු වෙනවද? එක දෙක රජුන් තනන්නාගේ භූමිකාව පමණද ඔබට හිමි, රජකම ඔබට අහිමිද? රජකම නම් මට එපා. නමුත් මං කිව්වා වගේ ඇත්ත වශයෙන්ම දේශපාලනයට අපි එන්නේ ඉහළම තනතුරට යෑමේ බලාපොරොත්තුවක් එන සෑම පුද්ගලයෙකුටම තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මගෙන් ඇහුවොත් මම රජුන් තරන්න යන්නේ නැත්තේ මින් ඉදිරියට ඔය කියපු අපි අර රජු කියලා අපි මේ අදහස් කරේ ජනාධිපති ප්‍රධානියා. රජුන් තරන්න යන්නේ නැත්තේ මින් ඉදිරියට මොකද ඇත්ත වශයෙන්ම ඒ කියපු දේවල් කරන්නට ඒ අයට බැරි වුණා. එහෙම නැත්තම් කරේ නැහැ. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඉදිරියේදී නම් මට තව රජෙක් තනන්න උවමනාවක් නැහැ. විශේෂයෙන්ම ජනාධිපති ක්‍රමය මම මුලින් කිව්වා වගේ. මගේ එකම කොන්දේසිය කරගන්නේ ජනාධිපති ක්‍රමය තමන් දිනා ගන්නා දුරය දිනාගෙන පාර්ලිමේන්තුවේ පළවෙනි පනත හැටියටම ඉදිරිපත් කරනවායි කියලා පොරොන්දු වෙන පුද්ගලයෙක් ඉන්නවනම් ඒ විශ්වාසය ඇතුව මට කටයුතු කරන්න පුළුවන්. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් එවැනි විශ්වාසයක් අවුරුදු 30 ගානක් දේශපාලනය කළා දැනට මට තියෙන්නේ මං ගැන විතරයි. බොහොම ස්තුතියි SL Log අද ඔබ අප සමග ලබා දුන් මේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් අපි ඔබට අපේ ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි මංගල. බොහොම ස්තුතියි දර්ශන.